නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනි, අපේ ජීවිත අරගත්තාම එක එක්කෙනාට තියෙන්නේ නොඑක ආකාරයේ ගමනක්. එක එක්කෙනාගේ ගමන් වෙනස්. සාමාන්‍යයෙන් බලන්න පින්වතුනි, ජීවිතේ ගෙවද්දී එක එක්කෙනාගේ කායික ක්‍රියාව ඔස්සේ එයා යන්නේ වෙනම ගමනක්. කතා කරන වචන ඔස්සේත් වෙනම ගමනක්. හිතුවිලි ඔස්සේ වෙනස්ම ගමන් මේ සත්‍යයට තියෙන්නේ. මේ ගමන ජීවත් වෙන කාලේ එච්චර ප්‍රකට නැහැ. හැබැයි ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා, පරලොවට යන කල්හි මේ ගමන තමන්ගේ ජීවිතේ තීරණය කරන විශේෂ තීරණාත්මක සාධකයක් බවට පත් වෙනවා. ඇතැම් කෙනෙකුගේ ගමන දුක්ඛිත පැත්තකට යොමු වෙනවා. ඇතැම් කෙනෙකුගේ ගමන සැපවත් වූ පැත්තකට යොමු වෙනවා. තමන්ගේ පරලොව ගමන දුකට යොමු වෙනවාද සැපට යොමු වෙනවාද කියන එක තීරණය වෙන්නේ තමන් ජීවත් වෙද්දී ගමන් කරමින් ඉන්නේ කොයි මාවත්වලද කියන එක මතයි. ඒ නිසා පින්වතුනි, අපි අදිෂ්ඨාන ඇති කරගන්න ඕන අපේ හිතවල හැමතිස්සෙම මම නම් තනි මිනිස්සෙක් විදිහට තනියම මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා මේ මනුස්ස ප්‍රජාව අතරේ ජීවත් වෙලා තනියම මැරිලා යනකොට මගේ ගමන සැප පැත්තටම හදා ගන්නවා. මම නම් දුක පැත්තට යන්නේ නෑ කියන අදහසෙයි අපි හැමදෙනා ඉන්න ඕනේ. එහෙම හිටියොත් අපි පෞද්ගලිකව අපිට රැකවරණයක් හදා ගනීවි. හොඳට මතක තියාගන්න. පරිබාහිර කවුරුත් අපේ රැකවරණය හදන්නේ නෑ, හදන්නත් බෑ. තමන්ගේ රැකවරණය තමන්ගේ හරිපාර තමන් හදා ගන්නවා කියන හිත ඇතිවයි අද දවසේ අපි මේ ධර්මයේ ශ්‍රවණය කිරීම ආරම්භ කළ යුත්තේ. අද මේ දේශනාව වෙනුවෙන් දායකත්ව දරනු ලබන්නේ හොංකොං රටේ සේවයේ නියුතු පින්වත් නිමාලී පුෂ්ප කුමාරී මහත්මිය පෙබරවාරි මාසයේ 25 වෙනි දිනට 65 වෙනි ජන්මදිනය සමරන පින්වත් මෑණියන් වන සුජීවත්ව සිටින ආදරණීය මෑණියන්ට මේ සියලුම පින්පෙත් අනුමෝදන් වෙලා මෑණියන්ට නිදුක් නිරෝග සුවය සැලසේවා, දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා කියන අදහසින් මේ දියණිය අද ධර්ම දානය සිද්ධ කරනවා. පින්වතුනි, අපගේ ලෞතර භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක්තරා බමුණෙක් වාසය කළ රජගහ නුවර. ඔය බමුණාගේ නම වංගීස. මොකද්ද ඔහුගේ නම? වංගීස. මේ වංගීසට තිබුණා වෙනත් කෙනෙකුට ලේසියෙන් නැති හරි අద్භූත හැකියාවක්. ඒ අద్භූත හැකියාව තමයි මෙයාට පුළුවන් ඕනම මිය පරලෝ ගියපු කෙනෙකුගේ මේ හිස් කබලකට ඔලු කට්ටකට තට්ටු කරලා
එයා උපන්න තැන කියන්න පුළුවන් මේ බමුණට. ඕනම කෙනෙකුගේ ඔළුවට තට්ටුවක් දාලා මේ ඔළුව කියලා කියන්නේ හිස් කබලට තට්ටුවක් දාලා මෙයා කියනවා මේ හිස් කබලේ අයිතිකාරයා මේ වෙද්දී කොතනද ඉන්නේ. එහෙම ශිල්පීය හැකියාවක් ඔහුට තිබුණා. මේක ඉතින් විශේෂ මන්ත්‍රයක් වගේ එකක්. ඕනම හිස් කබලකට මේ ඇඟිල්ලෙන් තට්ටු කරලා ඔහු උපන් තැන කියනවා. ඉතින් වංගීස බ්‍රාහ්මණයා මේකෙන් ප්‍රසිද්ධියට පත් වුණා. දැන් බමුණන්ට ඒක මුල් කරගෙන සෑහෙන සත්කාර සම්මාන ගලන්න පටන් ගත්තා මේ මහා බ්‍රහ්මයා විසින් විශේෂයෙන් එවාපු කෙනෙක් කියලා. ඉතින් මේ වංගීස බ්‍රාහ්මණයාත් එක්ක අනිත් බමුණෝ නගරයක් ගානේ සංචාරය කරන්න පටන් ගත්තා මේ වංගීස බමුණව ප්‍රසිද්ධ කර කර. මේ වංගීස බමුණාට රතු පාට වස්ත්‍රයක් අඳවලා නිකන් විශේෂ හාස්කමක් තියෙන කෙනෙක් විදිහට පේන විදිහට ඇඳුම් ආයත්තන් සකස් කරවලා මෙයාව දැන් එකතු කරලා යනවා. නගරින් නගරට ගමින් ගමට යනවා ගිහිල්ලා කියනවා උඹලාගේ මළගිය ඥාතීන් ඉන්නවා නම් ඒ තැන් වලට සොහොන් වලට ගිහිල්ලා මැරිච්ච මිනිසුන්ගේ ඔලු කටු ටික එකතු කරන් වරෙල්ලා. උඹලගේ ඥාතියෝ මැරිච්ච තැන දැනගනින්නලා. දැන් මේක සෑහෙන ප්‍රසිද්ධ වුණා. අදටම මිනිස්සු හරියට හිතන එක නේද තමන්ගේ ඥාතියෝ මැරුණාට පස්සේ කොහෙද ගියේ එයා දන්නේ බලන්න ඕන. මිනිස්සු උනන්දුයිනේ. මලවුන් ගෙන්නලා කතා කරනවා කිව්වොත් මිනිස්සු යනවා නේද පොලිමේ. ගිහින් බලනවා. අපේ මැරිච්ච අයවත් ගෙන්නගෙන කතා බහක් කරන්න පුළුවන්ද කියලා. හැබැයි මේ මිනිස්සුන්ගේ සමහර ක්‍රියාකාරකම් ගැන හරි පුදුම හිතෙනවා. මලවුන් ගෙන්නලා කතා කරනවා කිව්වොත් මිනිස්සු පොලිමේ යනවා. ඔය වංගීස බ්‍රාහ්මණයා වගේ චරිතයක් වර්තමානයේ බිහි වුණොත් එහෙම අනිවාර්යෙන් පොලිමේ යනවා. අපි තු මැරිච්චි ආච්චි කෙනෙක් හරි සීයා කෙනෙක් හරි දිෂ්ටියක් විදිහට ගෙදෙට්ට ආවොත් ඒවට කැමති නෑ. දිෂ්ටියක් විදිහට ගෙදෙට්ට ආවොත් එහෙම මේක කොහොමද එලවගන්නේ කියලා හිතනවා. ඉතින් පුදුමාකාර ස්වභාවයන් මනුස්ස හිතවල තියෙන්නේ. කොහොම හරි වංගීස බ්‍රාහ්මණයා නගරෙන් නගරයට යනකොට ප්‍රසිද්ධ වුණා. හොඳටම ප්‍රසිද්ධ වුණා. පස්සේ නිකන් කවදාවත් මේ ශාස්ත්‍රය කියන්නේ දැන් මිනිසුන්ගෙන් සල්ලි ඉල්ලනවා. කහවණු 100ක මුදලක් අරගෙන තියෙනවා තමන්ගේ ඥාතියෙක් මිය පරලෝ ගියපු තැන කියලා දෙන්න. දැන් මේක හරි ජයට මේ ව්‍යාපාරේ ගියා. ඉතින් දුප්පත් මිනිස්සු බොහෝම අමාරුවෙන් සල්ලි හොයාගෙන මේ වංගීස බ්‍රාහ්මණයා ළඟට සල්ලි අරගෙන ඇවිල්ලා තමන්ගේ ඥාතියෝ මිය පරලෝ ගිහිල්ලා කොහෙද උපන්නේ කියලා දැනගන්නවා. ඔහොම නගරෙන් නගරේ එනකොට මේ අය සැවැත් නුවරටත් පැමිණියා. සැවැත් නුවරට පැමිණිලා ජේතවනාරාමේ නුදුරේ ස්ථානයක නවාතැන් අරගෙන මේ මහා ජනයාට දැන් මේ විශේෂ ශාස්ත්‍රයෙන් උදව් කරන්නයි මේ අය සූදානම්. ඇත්තටම මේ බිස්නස් එකට දැන් ලැහැත්ති උනේ ව්‍යාපාරෙට. ඔය ලැහැත්තිලා ඉන්නකොට අනිත් කිසිම නගරයක නොදුටු විශේෂත්වයක් මේ සැවැත් නුවර. කවුරුත් උනන්දුවක් නෑ. දැන් මේගොල්ලන්ගේ ප්‍රචාරක රථයක් ගියා. ඔන්න හෙට මේ වංගීස නම් වූ සුවිශේෂී හැකියා ඇති බ්‍රාහ්මණයා නුඹලාගේ ඥාතියෝ මිය පරලෝ ගියපු තැන කියන්නේ මේ හිස් කබල් තිබේ නම් අරගෙන වරෙල්ලා. දැන් මෙහෙම ප්‍රචාරයක් ගියාට මිනිස්සු ගණන් ගන්නේවත් නැහැ. ප්‍රචාරක රථ නවත්ත වෙන තැන් වලින් අහනවා. දැන් මේ සැවැත් නුවර එහෙම ගානක් නැහැ. මොකද සැවැත් නුවර මේ වෙනකොටත් මේ සිදුවීම වෙනකොටත් කෝටි ගාණක් මාර්ගඵලලාභීන් 7 කෝටියක මහා ජනකායෙන් කෝටි ගාණක්ම මාර්ගඵලලාභීන් බිහි වෙලා කාටවත් එහෙම උවමනාවක් තිබෙන්නේ නැහැ. මොකද දන්නවා තමන්ගේ ඥාතියෝ මිය පරලෝ ගිහිල්ලා ඇතැම්ම සෝවාන් වෙලා මැරුණේ, ඇතැම්ම සකදාගාමී වෙලා අනාගාමී වෙලා. ඉතින් ඒ අයට උවමනාවක් තිබෙන්නේ නැහැ තමන්ගේ ඥාතියෝ මැරිලා උපන්නේ කොහේද කියලා විශේෂයෙන් දැනගන්න. එතකොට මිනිස්සු ඒ ගැන උනන්දු නොවි හවස් කාලේ භාග්‍යතුන් වහන්සේගෙන් දහම් අසන්ට සුවඳ මල් ආරිදයත් අරගෙන ඔන්න ජේතවනාරාමේ පැත්තට පොලිමේ යනවා. වංගීස බ්‍රාහ්මණයා ළඟ හිටපු සේවක ජනයා එනිත් බ්‍රාහ්මණවරු අර මිනිසුන්ගෙන් ඇහුවා භවත්නි නුඹලා කොහෙද මේ මලුත් තරයි යන්නේ? කිව්වා අපි භාග්‍යතුන් වහන්සේගේ බණ අහන්න යනවා. එතකොට මේ බ්‍රාහ්මණවරු hina වෙලා කිව්වා
අනේ ඔය බණ අහලා මක් කරන්නද? මොකක්ද ඕකේ ඇති ඵලේ? ඔය බණ වලින් ඇති තේරුමන්නේ අපේ ළඟ ඉන්නවා වංගීසය කියලා මහා ආනුභාව සම්පන්න බ්‍රාහමණයෙක්. ඒ බ්‍රාහමණයා වගේ හැකියාවක් තියෙන කෙනෙක් කොහෙවත් නැහැ. නුඹලා කැමති නැද්ද කියලා ඇහුවා. සමුන්ගේ මිය ගියපු ඥාතීන්ගේ උපත්ති දැනගන්න. ඒ කාරණේ වෙන කාගෙන් නම් මේ ලෝකේ දැනගන්නද වංගීස ළඟට එන්න කිව්වා. එතකොට අර මිනිස්සු කියනවා මේ බ්‍රාහමණවරුනි ඔහෙලා මහානුභාව සම්පන්න අය දැකලා නැහැ. ඒ හින්දා තමයි ඔහෙලා ඔය වංගීස බමුණා කියන කෙනාට මහානුභාව සම්පන්න කියලා කියන්නේ. අපගේ භාග්‍යතුන් වහන්සේගේ ආනුභාවෙත් එක්ක ඔය වංගීස කියන තැනත්තා කවුද? මහානුභාවය දැක ගන්න නම් බුදුරජාන් වහන්සේ ආන්න සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නවා. ඔහෙලත් එන්න කිව්වා. දැන් එතකොට මේකේ තේරෙනවා මේ අනිවාර්යෙන් කතා කරලා තියෙන්නේ මාර්ගඵලලාභී පිරිසක් එක්කයි. මේ මිනිසුන්ගේ පැහැදීම මේ තුන් ලෝකේ කාටවත් හොලවන්න බෑනේ. ඒ මිනිස්සු ඔහොම කියාගෙන ගියා. වංගීස බ්‍රාහමණයගේ පිරිස මේ බමුණා ළඟට ගිහින්ලා මේ වංගීස බමුණා ළඟට ගිහින් කිව්වා විස්තරේ. අනේ බ්‍රාහමණ තුමනි අර මේ සවැත් නුවර මිනිස්සු පෙරහැරක් වගේ මහා ජනකාය ජේතවනාරාමේ පැත්තට හැරෙනවා. ඉතින් ඒ ජේතවනාරාමේ ඉන්නවලු ආනුභාව සම්පන්න භාග්‍යවත් සම්බුදු රජුන් කියලා කෙනෙක්. එයා ඔබ වහන්සේටත් වඩා ඔබතුමාටත් වඩා මහා අනුභවයි කියලා කියන්නේ මිනිස්සු. කොයිකටත් ගිහින් බැලුවොත් නරකද? එතකොට වංගීස බමුණා කල්පනා කළා ඒකත් හැබෑව ආනුභාව සම්පන්න කෙනෙක් කියලා කියනවා නම් ඉතින් අපි ගිහින් බලමු. ඉතින් බමුණු පිරිස පිරිවරාගෙන මේ වංගීස බ්‍රාහමණයා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණලා කතා බහ කරද්දී භාග්‍යතුන් වහන්සේ ඇහුවා ඔබ මොන වගේ කටයුත්තක් කරන කෙනෙක්ද? එතකොට කිව්වා ස්වාමීනි මට හරි පුදුම හැකියාවක් තියෙනවා මේ කාටවත් නැති. මට පුළුවන් ඕනම කෙනෙකුගේ හිස් කබලකට තට්ටුවක් දාලා මැරිච්චි ඥාතියෙක්ගේ එයා මැරුලා උපන්නේ කොහෙද කියලා කියන්න මට ඒ හැකියාව තියෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා බොහොම අගේ ඇති හැකියාවක් නේ. එහෙමනම් ඕන්න මම මේ පේලියට හිස් කබල් 5ක්ම තියෙනවා. වංගීස කියන්න බලන්න මේ තැනැත්තා කොහෙද උපන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ එ르දි බලයෙන් මේ හිස් කබල් 5ක් එතෙන්ට එ르දියෙන් අරගෙන ආවා. ඒක එ르දිමේ හැකියාවෙන් කළේ. දැන් මෙතන පෘථග්ජන අයගේ හිස් කබලුත් තිබුණා. ඒ වගේමයි ওই වනපියස්වල හුදකලාවේ පිරිනුවම් පාවදාල රහතන් වහන්සේලාගේ හිස් කබලුත් මෙතන තිබුණා. ඔන්න වංගීස බ්‍රාහමණයා මෙතනින් හිස් කබලක් අතට ගත්තා. ඇඟිල්ලෙන් තට්ටු කළා. තට්ටු කළා කිව්වා හාපු භාග්‍යතුන් වහන්සේ මේ පුද්ගලයා නම් නිරේ ඉපදිලා මේ වෙද්දී බුදුරජාණන් වහන්සේ වදාලා හරියට හරි බ්‍රාහමණ ඔබේ ශිල්පේ හොඳට වැඩ කරන ශිල්පයක්. මෙයා නිරේ තමයි කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා ඊළඟ එක ගැන කියන්න. එතකොට ඉතින් මොහු තට්ටු දාලා ඒ අය උපන්න තැන් කිව්වා. හරියටම හරි. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අර කීනාශ්‍රවයන් වහන්සේගේ හිස් කබලත් ලං කළා. වංගීස මේකට තට්ටුවක් දැම්මා. මහා ඝන අන්ධකාරයක කිසිවක් නොපෙනෙනවා වගේ. වංගීසට දැන් ශිල්පේ වැඩ කරන්නේ. මොකුත් තේරෙන්නේ. මොකුත් වැටහෙන්නේ නැතුව ගියා. ආයෙමත් තට්ටු කරා. මොනවා කරත් වංගීසට බැරුව ගියා. මේ කිසිවක් වටහා ගන්න දැන් කිසිම දෙයක් වැටහෙන්නේ. අවසානයේ මහා ජනකාය දැන් මේ වෙනකොට වංගීස බමුණා ගැන අහලා තිබුණු මහා ජනකාය මෙතෙන්ට එකතු වෙලා ඊළඟට වංගීස බමුණට පහන් වූ පිරිසත් එකතු වෙලා වංගීස බ්‍රාහමණතුමාට සම්පූර්ණයෙන්ම සර්වාංගෙන් දාඩිය දැම්මා. දාඩිය දැලා දැන් කලබලයි. බුදුරජාණන් වහන්සේ වදාලා ඇයි වංගීස මොහු උපන්න තැන හොයාගන්න බැරිද නුඹට? කිව්වා ඒකනේ නං ස්වාමීනි මට පුදුම වැඩක් නොවැ උනේ. මෙතෙක් කාලයකට කිසිම ආකාරයකින් නොවැරදුණු මගේ ශාස්ත්‍රයේ මේ මොහොතේ මේ හිස් කබල ඉස්සරහා වැරදුනේ කොහොමද කියලායි මං හිතුවේ.
බුදුරජාණන් වහන්සේ වදාලා වංගීසය මොහුට උනේ මොකක්ද කියන එක මන් දන්නවා. මේ හිස් කබලේ අයිතිකාරයාට කුමක්ද උනේ කියන එක මන් දන්නවා. ඔබට වඩා මට ශිල්පේ තියෙනවා කිව්වා. මොහු උපන්න තැන ගැනත් මොහුගේ ගතිය සම්බන්ධයෙන්ුත් සියලු දෙනාගේ ගතීන් සම්බන්ධයෙන්ුත් ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දන්නවා කිව්වා. මේ හිස් කබල ගැන ඔබට නම් හොයන්න බෑ කිව්වා. මේ හිස් කබලේ අයිතිකාරයාට කුමක් වුණාද කියලා ඔබට හිතා ගන්නවත් බෑ කිව්වා. එතකොට මේ වංගීස බමුණාට ලොකු ප්‍රසන්න බවක් හටගත්තා බුදුරජාණන් වහන්සේ ගැන. ඔහු කියනවා, ඉතින් ශ්‍රමණ බවත් ගෞතමේනි, ඔබ වහන්සේට බැයිද ඒ ශිල්පේ මටත් දෙන්න? දැන් මම සාමාන්‍යයෙන් මෙච්චර කාලයක් මේ ශිල්පේ කියලා පැමිණලා හිටියනේ. ඉතින් ඔබ වහන්සේගේ ශිල්පෙත් මම කැමතියි ගන්නට. බුදුරජාණන් වහන්සේ වදාලා, වංගීසය ඒ ශිල්පේ ඔබට දෙන්න පුළුවන්. හැබැයි ඔබ ශ්‍රමණ වෙස් ගන්න ඕන. මාගේ ශ්‍රාවක වෙස් ගත්තොත් ඔබට ශිල්ප ලැබෙයි. ඇයි බුදුරජාණන් වහන්සේ මෙහෙම කියන්නේ? මේ වංගීස කියලා කියන්නේ සම්බුද්ධ ශාසනයේ අමා නිවන සාක්ෂාත් කරන්න තරම් මහා පින් තිබ්බ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ එයාගේ පින දැක්කා. වංගීස බ්‍රාහ්මණතුමාට පුළුවන්කම තිබුණේ එක එක්කෙනා උපන් තැන් කියන්නේ තමන්ගේ පින දැක ගන්න විදිහක් තිබෙන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේට ආසයානුසේ ඥානේ ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානය කියන ඥාන වලින් අනිත් කෙනාගේ පුණ්‍ය කුසලතාවේ දකින්න පුළුවන්. අනිත් කෙනාගේ සසර ගමනේ තියෙන වාසනා මහිමේ දකින්න පුළුවන් අපි සරණ ගියපු බුදුරජුන්ට. බුදුරජාණන් වහන්සේ මේ වංගීස බ්‍රාහ්මණයාගේ පින දැකලා පැවිදි වෙන්න කියලා කිව්වා. එතකොට වංගීස බ්‍රාහ්මණයා තමන්ගේ පිරිස ඇමතුවා. අමතලා කියනවා, භවන්නේ ටික දවසක් නුඹලා ඉවසන්ට. මට මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් එක්තරා විශේෂ මන්ත්‍රයක් ඉගෙන ගන්න තියෙනවා. ඒ මන්ත්‍රය දැනගත්තොත් තමයි මගේ දක්ෂකම් සම්පූර්ණ වෙන්නේ. අද දැක්කානේ නුඹලා මට මේ හිස් කබලේ අයිතිකාරයා ගැන කිසිවක් කියාගන්න බැරුව ගියානේ. මට දැන් ශ්‍රමණ ගෞතමියෝ ළඟ ශිල්පේ ගත්තාම මට කොහොම ටික දැනගන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා නුඹලා දැන් යන්න. මා යලි පැමිණිතුරු ඉවසා සිටින්ට මම පැවිදි වෙනවා. ඉතින් මේ බ්‍රාහ්මණ පිරිස සන්තෝෂ වුණා. සන්තෝෂ වෙලා පිටත් වෙලා ගියා. වංගීස බ්‍රාහ්මණයා එදා භාග්‍යතුන් වහන්සේ ළඟ පැවිදි වුණා, උපසම්පදාව ලැබුවා. මන්තරේ හැටියට වංගීස බ්‍රාහ්මණයාට බුදුරජාන් වහන්සේ දුන්නේ දෙතිස් කුණුප භාවනාව. පිළිකුල් භාවනාව. මේ ශරීරය ගැන හිතන්න කිව්වා. මේ ශරීරේ අති මස්මින් කායේ, මේ කයේ තියෙනවා කේසා ලෝමා නඛා දන්තා තචු, කෙස් ලොම් නිය දත් සම, මස් නහර ඇට මිදුළු, වකුගඩු හදවත අක්මාව ආදී වශයෙන් දෙතිස් කුණුප. මේ කුණුප කොටස් හොඳට බලන්න කිව්වා. ඉහළ ඉඳලා පහළටත් පහළ ඉඳලා ඉහළටත් ශරීරේ පිළිකුලයි නේද කියලා බලන්න කිව්වා. ඕක තමයි මන්තරේ. ඉතින් මේ මන්තරේ ලැබුණාට පස්සේ මේ ධර්ම මන්ත්‍රය වංගීස භික්ෂුව හොඳට ප්‍රගුණ කරනකොට පින ඉස්මතු වී ආවා. සව් කෙලෙසුන් නැසූ රහතන් වහන්සේ නම බවට පත් වුණා. කාලේ ගත වුණාට පස්සේ වංගීස තෙරුන්ගේ ඥාති බ්‍රාහ්මණවරු ඇවිත් කිව්වා, වංගීසේනි දැන් මන්ත්‍ර ඉගෙන ගන්නට කාලේ වැඩිපුරත් ගත වුණා නෝ, මෙච්චර කල් ගියාද? දැන් අපි යමු කිව්වා. එතකොට කියනවා, පින්වත් ඥාතිවරුනි, මට යලි ඒ ජීවිතෙන් පළක් නැහැ. ඒ පරණ ඒවා මට වැඩකුත් නැහැ. මං කවරදාකවත් මේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ මට ලබා දීපු උතුම් දායාදේ වන මේ විරාගී දහමෙන් බැහැරට යන්නේ නැහැ. නුඹලා ආපහු හැරියන්න කිව්වා. ඕක අහගෙන හිටියා භික්ෂුන් වහන්සේලා. ඒ භික්ෂුන් වහන්සේලා නිවන පසක් කරපු භික්ෂුන් නෙවෙයි. ඉතින් මේ භික්ෂුන් කල්පනා කළා, එකත් එකටම මේ වංගීස තෙරුන් තමන්ගේ ඥාතිවරුන්ට තමන් රහතන් වහන්සේ නමක් වගේ ඇගෙව්වා නොවේ. මේක නම් බුදුරජාන් වහන්සේට පැමිණිලි කරන්න ඕන. මෙහෙම හිතලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහින් පැමිණිල්ලක් කළා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ අපේ වංගීස තෙරණුවෝ
තමන් රහතන් වහන්සේ නමක් වගේ අර ඥාතින් ඉස්සරහා පෙනී හිටියේ. තමන්ට දැන් පරණ ශිල්ප ගැන වැඩක් නැතිය, තමන්ට ඒ ජීවිතෙන් පළක් නැතිය. ඒවා ඔක්කොම දැන් එපා වෙලාය තියෙන්නේ, විරාගී දහමට දැන් හිත ඇලිලාය තියෙන්නේ කියලා මෙහෙම කතාවක් කිව්වනේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි, ඇත්තෙන්ම වංගීස කියලා කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේගේ ලය මණ්ඩලයේ උපන් පුතෙක්. සියලු කෙලෙස් නැසුවා. අන්න එහෙම වදාරලා බුදුරජාණන් වහන්සේ වංගීස රහතන් වහන්සේ අරඹයා ඊටාම මధుර මනෝහර ස්වරයෙන් ගාථා දෙකක් වදාලා. මේ ගාථා රත්න දෙක පින්වතුන්ලාටත් තිරේ දර්ශනය වෙනවා. පින්වතුනි, අපි මේ උතුම් ගාථා සජ්ජායනා කරමු. චුතින් යෝ වේදි සත්තානං උපපත්තිං ච සබ්බසෝ අසත්තං සුගතං බුද්ධං තමහං බ්‍රෝමි බ්‍රාහ්මනං. යමෙක් දනීනම් හැම අයුරින් ලෝ සතුනගේ චුතියත් උපතත් නිවන් මගත් මෙනෙවින්ම ප්‍රගුණ කොට ආර්ය සත්‍යය දැකගත්තානම් ඔහුටය මම බමුණාය කියන්නේ. යස්ස ගතින් ජානන්ති දේවා ගන්ධබ්බ මානුසා කීනාසවං අරහන්තං තමහං බ්‍රෝමි බ්‍රාහ්මනං. දිව්‍ය ගාන්ධර්ව මිනිස්සු මෙලොවේ නොදනිත් නම් යම් කෙනෙකුන් ගිය මඟ තම සිත තුළ හැම කෙලෙසුන් වෙනසු රහත් ඵලය ලද ඒ සමනන්හට බමුණාය කියාමා පවසන්නේ. ඕන් හොමයි බුදුරජාණන් වහන්සේ ඒ රහතන් වහන්සේ ගැන විස්තර වශයෙන් දේශනා කළේ. යමෙක් දනීනං හැම අයුරින් ලෝ සතුනගේ චුතියත් උපතත්. මේ සත්වයෝ මේ ලෝකෙන් චුත වෙනකොට ඊළඟ ලෝකේ යන්නේ කොහාටද කියන එක එයා මේ ජීවිතේ ගමන් කරපු මාවත අනුව තීරණය වෙන එකයි. පින්වතුනි, අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දස බල ඥානයන්ගෙන් සමන්විතයි. ඒ දස බල ඥාන අතරේ තියෙනවා එක්තරා සුවිශේෂී ඥානයක්. සබ්බත්ත ගාමිනින් පටිපදං යතහ භූතං පජානාති. සියලු තැන්වලට යන ප්‍රතිපදාව, සියලු තැන්වලට යන මාවත වැඩපිළිවෙල සම්බුදුරජාණන් වහන්සේ යථාර්ථ වශයෙන්ම දන්නාසේක. ඒ සියලු තැන් ගැන වදාරනකොට බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කළ ගති පහක් ගැන. ගති කියලා කියන්නේ මෙලොවින් පරලොවට යද්දී යන්න තියෙන තැන්. ඒ යන්න තියෙන තැන් පහ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී ඒ ගැන භාග්‍යවතුන් වහන්සේ හරියම ලස්සනයි කරපු විස්තරේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගති පහ තමයි නිරය, තිරිසන් යෝනිය, പ്രേත ජීවිතේ, මිනිස් ජීවිතේ සහ දිව්‍ය ජීවිතේ. ඕනෝව තමයි යන්න තියෙන ගති. නිරය කියන්නේ එක ගතියක්. තිරිසන් ලෝකේ කියලා කියන්නේ එක ගතියක්. പ്രേතයෝ කියලා කියන්නේ තව ගතියක්. ඊළඟට දිව්‍ය ලෝකේ කියලා කියන්නේ ගතියක්, මනුස්ස ලෝකේ කියලා කියන්නේ තව ගතියක්. මේ උපත් වලින් දැන් අපි සාමාන්‍ය ධර්ම ඉගෙනගෙන අපේ දැනුමත් එක්ක අපි මේ පින්වතුන්ලාට කියපු කාරණේ තෝරගන්න පුළුවන්. ඕකෙන් ගති තුනක් දුගතිනේ. ඕකෙන් ගති දෙකක් සුගති. නිරය, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ කියලා කියන්නේ දුගති. දිව්‍ය ලෝකේ, මනුස්ස ලෝකේ කියලා කියන්නේ සුගති. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි, නිරය ගැන තථාගතයන් වහන්සේ මනාව දන්නේය.
නිරේ උපදින්නට හේතු වෙන මගත් නුරේ උපදින්නට හේතු වෙන වැඩපිළිවෙලත් තථාගතයන් වහන්සේ දන්නේය. නිරේට යන විදිහේ ජීවිතයක් ගත කරලා මරණින් පස්සේ සැප නැති දුගතිය කියන නිරේ උපත ලබනවා නම් ඒ ලබන වැඩපිළිවෙල ගැන බුදුරජාණන් වහන්සේ මොනාකට දන්නවා කිව්වා. ඒක බුදුරජාණන් වහන්සේ හරීම ලස්සන උපමාවකින් වදාලා. හරියට මේ වගේ කියනවා. කන්දක් උඩට නැගගත්තු මිනිසෙක් පහළ බලනකොට පේනවා එක මිනිසෙක් ගමන් කරන පාර. දැන් කන්ද උඩ ඉන්න කෙනාට හොඳට පේනවා පොඩිවට අර මිනිසයා මෙහෙම ඇවිදගෙන යනවා යම් පාරක. මේ සිදුවීම වෙන්නේ මහා කාන්තාරයක. ඒ කාන්තාර ගමනේ එයා තෝරගන්නවා යම් මාවතක්. ඒ මාවත කෙලින්ම යොමු වෙලා තියෙන්නේ ගිනි අඟුරු වලකට. ගොඩේන්ට බැරි තරම් අතිශයින්ම ගැඹුරු මේ සම්පූර්ණයෙන්ම තියුණු වූ ගිනි දැල් සහිත ගින්නෙන්ම පිරී ගිය ගිනි අඟුරු වලක්. අර පර්වතයේ උඩ ඉන්න මිනිසයාට හිතෙනවා කියනවා අයියෝ දැන් මේ මිනිසයා හැරිලා ඉන්න පාරේ මේ මිනිසයා දිගටම ගියොත් මේ මිනිසයා හැරිලා ඉන්න පාරේ දිගටම ගියොත් මෙයා අනිවාර්යෙන්ම අර ගිනි අඟුරු වලට වැටෙනවා. ඉතින් මේ මිනිසයා එහෙම හිතලා උපේක්ෂාවටපත් වෙනවා. කරන්න දෙයක් නැහැ. කෑ ගහලා කියන්න විදිහක් නැහැ. ඔහුට ඇහෙන්නේ. පස්සේ ටික කාලයකට පස්සේ දකින්න ලැබෙනවා කියනවා. අර මිනිස්සයා අර පාර අතහැරලා නැහැ. ඒකමයි ගිහින් තියෙන්නේ. වැටිලා අඟුරු වලේ. එක්ක මෙරිලා එහෙම නැත්නම් මාරාන්තික දුක් විඳ විඳ අර අඟුරු වලේ ඉන්නව පේනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඇතැමුන්ගේ ජීවිතේ ගත වෙන හැටි දකින්නකොටත් තථාගත බුදුරජාණන් වහන්සේට ওই වගේ තමයි පේන්නේ. ඇතැම්මු කයින් දුෂ්චරිතය කරනවා ප්‍රාණඝාත කර කර හොරකම් කර කර සල්ලාලකම් වනචරකම් කර කර ඔහි ජීවත් වෙනවා. ඒ ජීවිතේ ගත කරනකොට මේ ගුණවත් සත්පුරුෂයෝ වචන කිව්වට එයාට ඇහෙන්නේ ගණන් ගන්නෑ. ප්‍රාණඝාත එපා කිව්වට ගණන් ගන්නෑ. හොරකම එපා කිව්වට ගණන් ගන්නෑ. ඔය සල්ලාලකම් කරන්න එපා කිව්වට ගණන් ගන්නෑ. මේ ඉන්න තියෙන ජීවිතේ විනෝදෙන් ඉන්න තියෙන එක මේ භික්ෂුන් වහන්සේලා අපෙන් උදුර ගන්නවා කියලා ඒකට ගරහා ජීවත් වෙනවා. එයාට ඇහෙන්නේ අර වචනේ ඇහෙන්නේ. ඒක ගණන් ගන්නෑ. ඊළඟට වචන ගත්තත් බොරු කේලම් හිස් වචන පරස වචන වලින් පිරීලා ඔහි ගත කරනවා. ඊළඟට එයාගේ මේ හිතුවිලි දහරා ගත්තත් ලෝභය, ద్వේෂය, මිත්‍යා දෘෂ්ටි මේවා තියෙන්නේ. ජීවිකාවත් වැරදිලා. දැන් මෙයා මෙහෙම ගමන් කරනවා. මෙයාගේ මේ ගමන දැන් මේ ගමන පේන්නේ මේ ජීවත් වෙන කාලේ නේද? ජීවත් වෙන කාලේ මෙයාගේ ගමන අඳුන ගන්න බැයිද? එයා යන්නේ ප්‍රාණඝාතයේ පැත්තට, සොරකමට පැත්තට, සල්ලාලකම පැත්තට. එයාගේ පරලොව ගමන නිරයෙන් තීරණය වෙනවා. එයාගේ ජීවිතය ගැන අවසානයේ විසඳින්නේ නිරේ ගිහිල්ලා ගිනි අඟුරු වලේ වැටුණා වගේ. කොච්චර හොමින්වද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සත්වයෝ නිරය මහගෙදර කරගෙන ඉන්නේ. මහගෙදර කියලා කියන්නේ පින්වතුනි අපි කොහේ ගියත් ආයෙ යන්නේ මහගෙදර. කියනවනේ මහගෙදර යන්න ඕන කියලා. ආන් ඒ වගේ සත්‍යෝ කලාතුරකින් වෙන වෙන ලෝකවලට යනවා. හැබැයි ඉක්මනින්ම යන්නේ මහගෙදරට. වැඩිපුර වාසය කරන්නේ මහගෙදර. ඒ වගේ නිරයට තමයි ගොඩාක් දෙනෙක් පාර කපා ගන්නේ. නිරයට පාර කැපෙනවා කියලා කියන්නේ මොන වැඩපිළිවෙලින්ද? කාය දුස්චරිතයෙන් නිරයට පාර කැපෙනවා. වචී දුස්චරිතයෙන් නිරයට පාර කැපෙනවා. මනෝ දුස්චරිතයෙන් නිරයට පාර කැපෙනවා. ඊළඟට තව කියනවා කායේන දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා වාචේන දුච්චරිතං චරිත්වා මිච්ඡා දිට්ඨිකා මිත්‍යා දෘෂ්ටික වීමෙනුත් නිරේට පාර කැපෙනවා. මිච්ඡා දිට්ඨික කම්ම සමාදානා මිත්‍යා දෘෂ්ටික කර්ම සමාදන් වීමෙනුත් නිරේට පාර කැපෙනවා. ඔන්නෝම තමයි ඔක සිද්ධ වෙන්නේ. යම් කෙනෙක් නිරේ පාර කපා ගන්නවා කියලා කියන්නේ ඔන්නෝවා. ඊළඟ තමයි
අරියාණං උපවාදක ආර්යයන්ට උපවාද කරද්දීත් ගුණවතුන්ට උපවාද කරද්දීත් නිරේටම පාර කැපෙනවා. ගිනි අඟුරු වලට ගියා වගේ නිරේ වැටෙනවා. එක පාරක්. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළා තථාගතයන් වහන්සේ තිරිසන් ලෝකයේ ගැනද දන්නේය. තිරිසන් ලෝකයේ උපතට හේතු වෙන තිරිසන් ලෝකේ කරා යන වැඩපිළිවෙලද දන්නේය. අනුපිළිවෙලින් ගිහිල්ලා තිරිසන් ලෝකේ උපත ලැබීම ගැනත් බුදුරජාන් වහන්සේ දන්නේ. හරියට මේ වගේ කියනවා. එක මිනිස්සෙක් මාවතක් තෝරගන්නවා. ඒ පාර කෙලවර වෙන්නේ අසූචි වලකින්. ගොඩේන්ට අමාරු ගැඹුරු අසූචි වලකින් ඒ ඔහුගේ ගමන කෙලවර වෙනවා. ඔහු දිහා බලාගෙන ඉන්න අර මිනිහයාට පේනවා මෙයා නම් මේ පාරේ ගියොත් අසූචි වලට තමයි වැටෙන්නේ. ඔන්න ඔය වගේ බුදුරජාන් වහන්සේ දකිනවා ඇතැම් වූ සිතකය වචනින් දුෂ්චරිතයේ යෙදී සිතකය වචනේ වැරදි විදියට හසුරුව වාසය කරලා මරණින් මත්තේ ගිහින් උපදිනවා තිරිසන් වූ අතරේ. දැන් එහෙම වුණානේ මහා කච්චාන මහරහතන් වහන්සේ රජගහ නුවර වැඩ ඉන්නකොට වස්සකාර කියලා අමාත්‍යවරයෙක් හිටියා. ওই වස්සකාර ඇමතියා මහා කච්චාන මහරහතන් වහන්සේව දැකලා දවසක් බොහොම නරක වචනයක් කිව්වා. මේ කවුද මේ ශ්‍රමණයා වඳුරෙක් වගේ කියලා කිව්වා. එතකොට මේ වඳුරා කියන වචනේ උතුම් ආර්යයන් වහන්සේ නමකට රහතන් වහන්සේ නමකටනේ කිව්වේ. ඉතින් මහා කච්චාන මහරහතන් වහන්සේ කියලා කියන්නේ වචනයකින් කලබවන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ වැඩම කළා. තමන් මහා ලොකු එකක් කළා කියලා හිතාගෙන වස්සකාර සතුටු වුණා. පස්සේ බුදුරජාන් වහන්සේට මේ ආරංචිය ලැබුණා. අනිත් භික්ෂුන් වහන්සේලාගෙන් මේ වස්සකාර මහා කච්චාන මහරහතන් වහන්සේට වඳුරා කියලා ආමන්ත්‍රණය කළා කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ මේ මොහොතේම වදාලා මහණෙනි වස්සකාර ඔය වචනේ අත්හැරියේ නැත්තම් ඕකට සමා කරගත්තේ නැත්තම් වඳුරා වෙන්න වෙන්නේ වස්සකාරටයි. මේ රජගහ නුවරම ඔය වස්සකාර වඳුරෙක් කියලා උපදිනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ මාවත දන්නවනේ. ඒ මාවත ප්‍රකාශ කරලා තියෙද්දි වස්සකාරට තාරංචි ලැබුණා තමන් ගැන මෙහෙම භාග්‍යවතුන් වහන්සේ වදාලා කියලා. වස්සකාරගේ තිබිච්ච ඉදිමුණු ගතිය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනේ ඔච්චමට අරගෙන හරි ඉතින් මං වඳුරා වෙලා ඉපන්නට පස්සේ මට කණ්ඩ දේවලුත් තියෙන්න එපයි කියලා ওই රජගහ නුවර අඹ වැව්වා. අඹ ගස්. ඇයි අඹ ගස් හැදුවේ? මං වඳුරෙක් වෙලා උපන්නට පස්සේ මට කණ්ඩ මේ හදන්නේ. මේ වස්සකාර අඹ ගස් හදනකොට මිනිස්සු අහනවා මොකෝ මේ අඹ හදන්නේ? නෑ මං වඳුරෙක් වෙනවායි කියලා තියෙනවනේ මේ ශ්‍රමණ ගෞතමයෝ. වඳුරා වුණාට පස්සේ ඉතින් මට කණ්ඩ දෙයක් තියෙන්නත් එපේ. මම වවනවා කිව්වා. කියා වැව්වා. අදත් ඉන්න ඔහු මහා අති පඬිත විදිහට හිතාගෙන තමුන්ගේ ජීවිතේ ගත කරන තමන් ඔක්කොම දන්නවා කියලා හිතාගෙන ඉන්න අය බලන්න අන්තිමේ කෙලවර වෙච්ච තැන වස්සකාර මිය ගියා වඳුරෙක් වෙලා උපන්නේ රජගහ නුවරම. අර තමන්ම වවපු අඹගස් වල ඔහි මේ අත පැන ඉන්නවා. මිනිස්සු ඒ කාලේ ගිහිල්ලා ඔය විවේකයෙන් ඉන්න වෙලාවට මේ කොල්ල කුරුට්ටු ඔය වනපියසේ කෙලවරක ඉඳලා වස්සකාර කියලා කතා කරනවා කියනවා. එතකොට මේ වඳුරා එනවා කියනවා. බලන්න. ඉතින් ඒකයි. ඇතමෙකුගේ කාය දුස්චරිතේ, වචී දුස්චරිතේ, මනෝ දුස්චරිතේ කියන මේ වැඩපිළිවෙල ආර්යයන්ට උපවාද කිරීම කියන වැඩපිළිවෙල එයාව නිරයට අරගෙන යනවා. ඒ පාරෙන් එයා යන්නේ නිරේ. තවත් කෙනෙක් ඒ පාරෙන් යන්නේ තිරිසන් අතරේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි තථාගතයන් වහන්සේ പ്രേත ලෝකයේ ගැනද දන්නේය. പ്രേත ලෝකයේ උපදින්න හේතුවත් උපදින මාර්ගයත් වැඩපිළිවෙලක් දන්නේය. പ്രേත ලෝකයේ උපදින විදියට ජීවත් වෙලා මරණින් පස්සේ പ്രേත ලෝකයේ උපත ලබන හැටිද දන්නේය. ඒ ගැන බුදුරජාණන් වහන්සේ වදාලා උපමාවක් හරියට මාවතක ඇවිදගෙන යන මිනිස්සෙකුගේ ඒ මාවත කෙලවර වෙන්නේ කොළවත් නැති නිකන් මේ ඉදල් වෙලා ගියපු කිසි හේවණක් නැති ගහක් යට. පිපාසෙන් පීඩිත වෙලා ඇවිදගෙන යන මිනිසයා අවසානයේ මේ කොළවත් නැති හරියට හේවණක් නැති රුක් සෙවණ යට අසරණ වෙනව නේද කියලා දකින්න කෙනෙක් හිතනවා.
ඕන් ඔය වගේ කියනවා ප්‍රේත ලෝකෙට පාර කපා ගැනීම සිත කය වචනේ වරද්දාගෙන ඒ වරද්දාගත්ත වැඩපිළිවෙලින් ඇතැමින් යනවා ප්‍රේත ලෝකෙට. එහෙම කොච්චර සිදුවීම් තියෙනවදනේ. ප්‍රේත වස්තු කියවන්න පිංගුතුනි ප්‍රේත වස්තු වල අපිට ඉගෙන ගන්න තියෙනවා ගොඩාක් කොහොම සිදුවීම්. තමන්ම පාර හදාගෙන ප්‍රේත ලෝකෙට ගියපු හැටි. එහි ගිහිල්ලා විඳවන හැටි. ඇතැන් කයින් වැරදි කරපු ප්‍රේතයෝ මේ දුර්ගන්ධ හමන කටවල් ඇතුව ඊටාම වේදනාවෙන් ඉන්නවා. දැකලා අහනවා රහතන් වහන්සේලා ඇයි මේ කියනවා ස්වාමීනි කට වැරදුනා. ඇතැම් මේ කැත විරූපී වෙලා ගියපු ප්‍රේතයෝ හමු වෙනවා රහතන් වහන්සේලාට අහනවා ඇයි මේ කියන ස්වාමීනි මගේ කය වැරදුනා. ඉතින් ප්‍රේත ලෝකෙට ගියාට පස්සේ මේක විසඳනවා කියන එක කරන්න බෑ. ප්‍රේත ලෝකෙට යන පාර වෙනස් කරපු නැති හේතුවෙන් ඒ අය ප්‍රේත ලෝකෙ ගියා. ගියාට පස්සේ එයා එතන වැටිලා. වෙනස් කරන්න පුළුවන් මොකද්ද? පාර තමයි වෙනස් කරන්න පුළුවන්. පාර. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි තථාගතයන් වහන්සේ මනුස්ස ජීවිතය ගැනත් මැනවින් දන්නවා. මනුස්ස ලෝකෙ උපදින්න හේතු වෙන මාර්ගයේ ප්‍රතිපදාව ගැනත් මැනවින් දන්නවා. මනුස්සයෝ ලෝකේ උපදින විදිහට ජීවත් වෙලා මරණින් මස්සේ මනුස්ස ලෝකෙට පැමිණීම ගැනත් බුදුරජාණන් වහන්සේ මනාකොට දන්නවා කිව්වා. ඒක බුදුරජාණන් වහන්සේ උපමා විදිහට දේශනා කළේ නොන්න හොඳට හෙවණ තියෙන කොළ පිරිච්චි ගහක් තියෙනවා. මේ ගහ යටට මිනිස්සෙක් ආවොත් ඒ මිනිසයාට හෙවණක් නැද්ද? හොඳට සිසිලස්ස තියෙන හෙවණක් තියෙනවන්නේ. ඔන්න ඔය වගේ තමයි මනුස්ස ලෝකේ. කොළ තියෙන හොඳට කොළ පිරිච්චි හෙවණ සහිත ගහක් වගේ. යම් මිනිස්සෙක් පාරක ගමන් කරනවා ඒ පාර තියෙන්නේ අර හෙවණ සහිත ගහ ළඟට. එයා ඒ පාරෙන් ගියොත් හෙවණ සහිත ගහ යටට යන්න පුළුවන්. ඔය වගේ තමයි ඇතෙම්මු කයින් යහපත කරනවා. කාය සුචරිත. වචනෙන් යහපත කරනවා වචී සුචරිත. මනසින් යහපත කරනවා මනෝ සුචරිත. ඊළඟට ඔය මිත්‍යා දෘෂ්ටි අතහරිනවා. මිත්‍යා දෘෂ්ටික කර්මාන්ත කටයුතු ඔය දේවාල කේන්දර ඔක්කොම අතහරිනවා. වැරදි දේවල් අතහරිනවා. ආර්යයන්ට උපවාද කරන්නෙත් නෑ. ඔන්න එහෙම ජීවත් වෙච්ච කෙනා මනුස්ස ලෝකේ උපදිනවා. දැන් එක තැනක තියෙනවා පිංගුතුනි නාග ලෝකේ උපන්න නාගරාජෙක් බුදුරජාන් වහන්සේගේ ධර්මය අහන්න ඇවිල්ලා හරියට ධර්මය ගැන හිත පැහැදුනා. මේ නාගරාජයාට කැමැත්තක් උපන්නා බුද්ධ ශාසනය මහාන වෙන්න ඕන කියලා. දැන් මහානකම කියලා කියන්නේ මිනිස්යන්ට තියෙන එකන්නේ. මෙයා මනුස්ස වෙස් අරගෙන බුදුරජාන් වහන්සේ ළඟට පැමිණිලා මේ බුද්ධ ශාසනය පැවිද්ද ලබා ගත්තා. බුද්ධ ශාසනයට ඇවිල්ලා පැවිද්ද ලබා ගත්තා. ඉතින් යම් භික්ෂුන් මෙයා සම්බන්ධයෙන් මනුස්ස පිරිමියෙක් කියලා හිතලා මහාන කළා. මහාන කළාට පස්සේ මේ නාගරාජයා දවසක් ප්‍රකෘති නින්දටම යනවා. ඒ කියන්නේ මේ නාගයන්ට වෙස් වලාගෙන කරන්න බෑ කියනවා ඇත්තටම නිදා ගන්න එක. ඇත්තටම නිදාගත්තොත් එහෙම වේසි මාරු වෙනවා. ඇත්තටම නින්ද ගියපු ගමන් වේසි මාරු වුණා. නාගයා බවට පත් වුණා. ඉතින් හැමෝම දැනගත්තා මේ හිටියේ නාගරාජෙක් කියලා. බුදුරජාන් වහන්සේ ළඟට මෙයාව එකතු කරන් ගියා. භාග්‍යතුන් වහන්සේ අහනවා ඇයි මෙහෙම කළේ? කිව්වා ස්වාමීනි මං හරි ආසයි මහානකමට. මේ පැවිදි වෙලා භික්ෂුන් වහන්සේලා පුරන සිල්පද පුරන්න මාත් කැමතියි. බුදුරජාන් වහන්සේ වදාලා නාගයන්ට අයිති ගන්න නෙමෙයි. තිරිසන් ලෝකයක කරන්න බෑ. ඒ නිසා ඔබ යන්න. එහි ගිහිල්ලා නාරජුන් විදිහට හොඳට බ්‍රහ්මචාරීව උපෝසත සිල් රකින්න. උපෝසත සිල් රැක ප්‍රාර්ථනා කරන්න කිව්වා මනුලොව. පින්වතුනි බුදු කෙනෙක් පතන්න කියපු මනුලොව තමයි අපි මේ ඉන්නේ. පතන්න කියපු මනුලොව. මෙතන ජීවිතේට පුදුම රැකවරණයක් හදාගන්න පුළුවන් තැනක්. හැබැයි වරද්ද ගත්තොත් හොඳටම වරදින තැනක්. ඉතින් ඇතමෙක් හොඳට පින් කුසල් කරගෙන මනුස්ස ලෝකේ එනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි තථාගතයන් වහන්සේ දිව්‍ය ජීවිතය ගැන දන්නේය. දිව්‍ය ලෝකේ උපදින්න හේතු වෙන ප්‍රතිපදාව වැඩපිළිවෙල මාර්ගය ගැන දන්නේය.
යම් අයුරකින් ජීවත් වීමෙන් දෙව්ලොව උපදිනවා නම් ඒ දෙව්ලොව උපත ගැනත් මනාව දන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකේදී දේශනා කරනවා ඇතැමුන්ව දකින්න ලැබෙනවා කියනවා. හොඳට කයින් යහපතේ හැසිරෙනවා, වචනයෙන් යහපතේ හැසිරෙනවා, මනසින් යහපතේ හැසිරෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අඳුර ගන්නවා මෙයා නම් දෙව්ලොවටයි පාර කපා ගන්නෙ. මෙයාගේ මාවත දෙව්ලොවටයි යොමු වෙලා තියෙන්නේ. හරියට දෙව්ලොව ගැන විස්තර කරනකොට කියනවා ඒක හරියට මේ වගේ කියනවා. හොඳට වහලක් තියෙන, හොඳට බිත්ති බැඳලා ජනෙල් සවි කරලා තියෙන, හොඳ සුව පහසු යහනාවල් සහිතව තියෙන මන්දිරයක් වගේ. ඒ මන්දිරේ කරා කෙනෙක් ආවොත් එහෙම එයාට මේ මන්දිරේ සනීපෙට ඉන්න පුළුවන්. ඒ මන්දිරය ඇතුලේ එයාට කිසි අඩුපාඩුවක් නැහැ. එයාට එහෙ හොඳට සතුටින් වාසය කරන්න පුළුවන්. හැබැයි මන්දිරය ඇතුලේ විතරයි රැකවරණේ තියෙන්නේ. මන්දිරය වගේ කිව්වා දෙව්ලොව. ඇතැමෙක් හොඳට පින් කුසල් කරගෙන දෙව්ලොවේ යනවා. දැන් විමානවත්තු කියවනකොට අපිට එහෙම ඉගෙන ගන්න ලැබෙන්නේ නැද්ද? ස්වාමීනි මම මේ දෙව්ලොවට ආවේ මං සත්තු මැරුවේ නෑ කියනවා. මොගලන් මහරහතන් වහන්සේට දෙවිවරු හම්බෙනවා කියනවා මං ස්වාමීනි දෙව්ලොවේ ඉන්න හේතුව මම හොරකම් කළේ නෑ. තව කෙනෙක් කියනවා ස්වාමීනි මම බ්‍රහ්මචාරීව හිටියා. තව කෙනෙක් කියනවා ස්වාමීනි මම බ්‍රහ්මචාරී වුණේ නමුත් මං මගේ බිරිඳ ඉක්මවා ගියේ නෑ. එක්ක මං මගේ ස්වාමි පුරුෂයා ඉක්මවා ගියේ නෑ. තව දෙව්දූලා කියනවා ස්වාමීනි මම බොරු කිව්වේ නෑ. මං කේලම් කිව්වේ නෑ. මං හිස් වචන කිව්වේ නෑ. මං පරස වචන කතා කළේ නෑ. ඇතැම්මු කියනවා ස්වාමීනි මම ලෝභකම් කළේ නෑ. ස්වාමීනි මං කේන්ති ගන්න නැතුව හිටියා. මං ඒ නිසා මෙහි ආවේ. තව කෙනෙක් කියනවා මං එක භික්ෂුවකට මේ ඉදිකටුවක් පූජා කළා. මං මේ උතුම් සංඝයා වහන්සේලාට දන් චුට්ටක් පූජා කළා. මේ වගේ පින් කරපු කෙනා, කුසල් කරපු කෙනා, යහපතේ හැසිරෙච්ච කෙනා දෙව්ලොවට එනවා. දෙව්ලොව ගතිය. අවසානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙහිමත් මහණෙනි මේ ගති වලින් නිදහස් වූ යම් මේ නිවන නම් තැනක් තිබේද? නිවන ගැනත් බුදුරජාණෝ දන්නාසේක. නිවන් අවබෝධයට හේතු වෙන මාර්ගයක් දන්නේය. නිවන් අවබෝධයට හේතු වෙන වැඩපිළිවෙලක් දන්නේය. නිවන් අවබෝධ වෙන විදිහට උවමනා කරන වැඩ කටයුතු සම්පූර්ණ කොට ආශ්‍රවයන් ශේ කරලා ආශ්‍රව රහිත චිත්ත විමුක්තිය, ප්‍රඥා විමුක්තිය තමන්ගේම අවබෝධ ඥානයක් කරගෙන මේ ජීවිතේ නිවනට පත්වී වාසය කරනවා නම් ඒ වාසය කරන කෙනා ගැන දන්නේය. බුදුරජාණන් වහන්සේ ඒකට වදාලා හරිම ලස්සන උපමාවක්. කාන්තාර ගමනක අතරමං වෙච්ච කෙනෙක් යම් පාරක් තෝරගන්නවා. ඒ පාර යොමු වෙලා තියෙන්නේ ෂේම භූමියකට. කිසි අඩුවක් නැති. කාන්තාරයයි ෂේම භූමියයි කියලා ගත්තාම ෂේම භූමිය කියලා කියන්නේ රැකවරණයමයි. බිය නැති රැකවරණ සහිත භූමියක්. ඒ බිය නැති රැකවරණ සහිත භූමිය වගේ කිව්වා නිවන. ඒ නිවන කරා යන වැඩපිළිවෙල මාර්ගය කියලා කියන්නේ මොකද්ද? මේ ලෝකේ ඇතැම් ඊතා නුවණැති අය එක මාවතක් තෝරගන්නවා. ඒ මොකද්ද මේ මාවත? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ මාර්ගයට කියනවා උජ්ජකෝ නාමසෝ මග්ගෝ. ඍජු මාර්ගය කියලා කියන්නේ මාවතටයි. අභයා නාම සාදිසා බිය රහිත නිවන පැත්තටයි ඒ යොමු වී තිබෙන්නේ. රතෝ අකූජනෝ නාම කිසි සද්දයක් නැති රතයක් ධම්මචක්කේහි සංයුතෝ දහම් රෝධ වලින් එහි යනවා. නිහඬව ධර්මයේ හැසිරෙනවා. ධර්මයේ හැසිරෙනවා නිහඬව සීල සමාධි ප්‍රඥා ප්‍රයෝග කරනවා. ඒ සීල සමාධි ප්‍රඥා තමයි අර නිවනට යන වැඩපිළිවෙල. කුමද්ද පින්වතුනි වැඩපිළිවෙල? සම්මා දිට්ඨිය. චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන තියෙන මනා අවබෝධය සම්මා දිට්ඨිය. ඊළඟ එක සම්මා සංකල්ප, නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප කියන මේ සම්මා සංකල්පය. බොරුවෙන් වැළකීම, කේලමෙන් වැළකීම, හිස් වචනයෙන්, පරුස වචනයෙන් වැළකීම කියන සම්මා වාචා. ප්‍රාණඝාතය නොකිරීම, සොරකම් නොකිරීම, සල්ලාලකමින් වැළකීම කියන සම්මා කම්මන්ත. අධාර්මික
වෙලහෙන දාන් ආදියෙන් වෙන් වෙලා දැහැමින් ජීවිතය ගත කිරීම සම්මා ආජීව. අකුසල් දුරු කිරීමටත් කුසල් වැඩීමටත් වීරිය කිරීම සම්මා වායාම. සතර සතිපට්ඨානයේ සිත පිහිටුවා ගැනීම සම්මා සති. මේ සම්මා දිට්ඨි සම්මා සංකල්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියන පරිස්කාර සහිතව උපදව ගන්න සමාධිය සම්මා සමාධි. මේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන වැඩපිළිවෙල. මේ වැඩපිළිවෙල කොහාටද යොමු වෙලා තියෙන්නේ? නිවනටයි. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කළා මහණෙනි සිත කය වචනෙන් දුෂ්චරිතයේ යෙදෙන කෙනා නිරයට යන්නේ යම්සේද? සිත කය වචනෙන් දුෂ්චරිතයේ යෙදෙන කෙනා තිරිසන් ලෝකේ යන්නේ යම්සේද? සිත කය වචනෙන් දුෂ්චරිතයේ යෙදෙන කෙනා පෙරේතය අතරට යන්නේ යම්සේද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන කෙනා නිවනට යනවාමයි. සිත කය වචනෙන් කුසල් කරන කෙනා දෙව්ලොවේ යන්නේ යම්සේද? සිත කය වචනෙන් කුසල් කරන කෙනා මනුලොවේ යන්නේ යම්සේද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරන කෙනා ඒකාන්ත කොට නිවනට යනවාමයි. ඉතින් අපිට මේ දුර්ලභ මනුස්ස ජීවිතයේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන ඉගෙන ගන්නට ලැබුණා. ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කර ගැනීම පිණිස කල්යාණ මිත්‍රයන්ගෙන් දහම් අවවාද උපකාර ලැබුණා. මේ හැමදේම මුණ ගැහිච්ච මොහොතේ අපිත් අදිෂ්ඨාන ඇති කරගනිමු අපේ මාවත ඒ උතුම් මාවත බවටම පත් කරගන්න. අපිමයි අපේ පාර තෝරගන්න ඕනේ පින්වතුනි. ඒ පාර තෝරගන්න කෙනා තෝරා ගන්නවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මාවත එතනමයි සැනසෙල්ල. අපි හැමදෙනාට ගෞතම සාසනයේ මුණ ගැහිච්ච මේ මොහොතේ අපේ ජීවිතයට රැකවරණ සලසා ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස්කල සියලු පින් බ්‍රහ්මකායික දෙවිවරුත් සක්දෙවිඳුන් ප්‍රධාන සතරවරන් දෙවිවරු සෙන්පති දෙවිවරු ඇතුළු අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලුම දෙවිවරුත් ඒ වගේම ලංකා භූමිය සුරකින්න ශ්‍රීමත් සුමන සමන් දෙවියන් ප්‍රධාන පොළොවාසී සියලු දෙවිවරුන් පින් අනුමෝදන් වෙලා දෙවියෝ දිව්‍ය සැපින් වැඩේවා. දිව්‍ය ආශ්චර්යෙන් වැඩේවා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැම දිනාටම දෙවියෝ නොඅඩුව සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ දාරතර පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙලා ගුරු දේවයන් වහන්සේ නිදුක්ඛ නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස්කල සියලුම පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී රටලෝක වාසී පූජනීය මහා සංඝරුවනට අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දෙනාටත් පින් අනුමෝදන්ව මේ ගෞතම බුදු සසුන තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පෙබරවාරි මාසේ 25 වෙනි දින 65 වෙනි ජන්මදිනය සමරන ඒ පින්වත් මෑණියන්ට නිමාලි පුෂ්ප කුමාරී මහත්මියගේ ආදරණීය මෑණියන්ට මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන්ව මෑණියන් නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මෑණියන්ට කිසි කරදරයකින් බාධාවකින් තොරව තමන්ගේ ජීවිතයට පින් රැස් කරගෙන ධර්මයේ හැසිරিলা ගෞතම සාසනයේම ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා සෙත් ප්‍රාර්ථනා කරනවා. රැස්කල සියලු පින් මීට වසර 36කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් එඩ්වින් සිඤ්ඤෝ සීයාටත් වසර 30කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු කේ.වී. පොඩිහාමිනේ ආච්චිටත් වසර 7කට ඉහතදී මිය පරලෝ ගිය කේ.එච්. නන්දාවති ලොකු අම්මාටත් අඩු වයසින් මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් සුමිත් පියදර්ශන සහෝදරයාටත් සියලුම පින් අනුමෝදන් වෙලා ඥාතීන්ගේ පරලෝ ජීවිත ඒකාන්ත වශයෙන්ම සැපයට පත්වෙත්වා. අනන්ත සසර පුරාවට අප නමින් මිය ගොස් පින් බලාපොරොත්තු වෙන ඒ සියලු ඥාතීන් ඉක්මන් භවයකදීම සසර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින් අනුමෝදනා කරන්න. මහමෙවුනාව බෞද්ධ විද්‍යාලයේ ඉගෙනුම ලබන පින්වත් දුලේන් නෙත්මින පුතාට
සියලුම පින් අනුමෝදන් වෙලා පුතාගේ ඉගෙනීම් කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. නිරතුරුව පුතාට කලන මිතුරු ඇසුරම ලැබේවා. කිසි කලෙකත් පාප මිත්‍රයන්ගේ ඇසුරට නොවැටේවා. තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබූ ශ්‍රාවක පුතෙක් බවට පත් වෙලා සම්බුද්ධ ශාසනයේ පිළිසරණ ලබා ගන්නට ඒ පුතාට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දානයන් සිදු කළ ඒ පින්වත් මහත්මිය බලාපොරොත්තු වෙන පරිදිම කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී හැමට ඉක්මනින්ම නිදුක් නිරෝග සුවය ලැබේවා. හොංකොං රටේ සේවයේ නියුතු පින්වත් නිමාලි පුෂ්ප කුමාරී මහත්මිය විසිනුයි අද ධර්ම දානයන් සිදු කළේ. අපි විශේෂයෙන් ආශිර්වාද කරනවා, සෙත් පතනවා. විදේශගතව ගෙවන තමන්ගේ ජීවිතේ කිසිම කරදරයකින් බාධාවකින් තොරව සැනසille ගත කරන්නට රත්නත්‍රයේ ආශිර්වාදයේ සියලු දෙවියන්ගේ ආශිර්වාදයේ එතුමියට නොඅඩුවම සැලසේවා කියලා. එතුමියටත් පවුලේ සෑම සියලු දෙනාටත් එතුමියගේ ආදරණීය මෑණියන්ටත් සියලු පින් අනුමෝදන්ව සියලු දෙනා නිදුක් නිරෝග සුව ලබත්වා, දීර්ඝායුෂ ලබත්වා. කරන කියන රැකිරක්ෂා ව්‍යාපාරාදී සියලු දේ සාර්ථක වෙත්වා. දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් සාර්ථක වෙත්වා. කරදරයකින් බාධාවකින් තොරව තමන්ගේ ජීවිතයට කල්යාණ මිත්‍ර ඇසුරේ පින් කර ගන්නට ලැබේවා. ධර්මයේ හැසිරෙන්න ලැබේවා. පෙනෙන නොපෙනෙන බාධා ඇතනම් සියල්ල දුරු වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් සුපින්වත් ඔබ හැම දෙනාටත් ගෞතම සාසනයේම ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.